අයිබුවන් සුබෝදෑසනක් වේවා ඔබට. උදා වෙලා තියෙන්නේ සැප්තැම්බර් මාසේ 25 වෙනි සිකුරාදා. අද දවසේත් අපි සුපුරුදු ලෙසම සූදානම් මොනවා අලුත් වෙච්ච කාරණා තියෙන නිසා සුපුරුදු කියලා කියන්න බෑ මේ කියන කාරණාවලට. ඒ අතින් ගත්තාම අපේ හමුවේම හරිය විශේෂයි හැමදාම අලුත් දේවල් ඉදිරිපත් කරන්න ඔබට ලැබීමත් සුවිශේෂයි. ඉතින් අපි බලමු මොනවද අලුතින් එක්කාසු වෙලා ඊයේ දවසේ මේ ගත වුණු පැය ගණනාව ඇතුළත රටේ තොටේ සිද්ධ වෙලා තියෙන දේවල් කියලා. එවිට අවධානය දෙද්දී කාරණා කීපයක් මතුවෙන කාරණා තියෙනවා. එක කාරණාවක් තමයි මාතර ප්‍රදේශයේ ඇති වුණු උණුසුම්කාරී තත්ත්වය මේ කොවිඩ් ආසාදිත රුසියානුවෙක් පිළිබඳව තොරතුරු වාර්තා වීමක්. අපි ඒ නිසා ඒ කාරණාවෙන්ම ආරම්භ කරන්න හිතුවා. අද පුවත්පත වාර්තා කරනවා කොවිඩ් ආසාදිත රුසියානුවන් නිසා මාතර උණුසුම් වෙයි. 100කට වැඩි පිරිසක් නිරෝධායනයට. සමාජයට යම් පැතිරීමක් ඇතිදයි කිව හැක්කේ හෝටල් සේවකයන් හා ආශ්‍රිතයන්ගේ PCR වාර්තා ලැබුණු පසුවයි. වසංගත රෝග විද්‍යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා උපුටා දක්වමින් මෙලෙස අද පුවත්පත වාර්තාවක් ගෙනෙනවා. මේ රුසියානු ජාතිකයාට කොවිඩ් ආසාදනය වෙලා කියලා එක පැත්තකින් පුවත් වාර්තා එනකොට PCR පරීක්ෂණ වලින් දැනට වාර්තා වෙලා නැහැ කියලත් තොරතුරු අපිට ලැබෙමින් පවතිනවා. වගේම අද උදෑසන තවත් PCR පරීක්ෂණයක් කිරීමට නියමිත බවත් සඳහන් වෙද්දී දිවයින පුවත්පත මේ සම්බන්ධව ගෙනෙන වාර්තාව පොල්හේන හෝටලයක සිටි රුසියානුවාට කොරෝනා බවට සැක. හෝටලේ කාර්ය මණ්ඩලය හෝටලය තුලම නිරෝධායනයට කියලා එහි සඳහන් වෙනවා. ඊළඟට අරුණ පුවත්පත අද මේ පිළිබඳව ගෙනෙන වාර්තාකරණයේ තියෙන්නේ මාතරින් හමු රුසියානුවා කොවිඩ් ආසාදිතයා රුසියානු කොවිඩ් ආසාදිතයා සම්බන්ධ වූ අය සොයා මෙහෙයුම්. රුසියානුවා හෝටලේ නවත්වා ඇත්තේ කොවිඩ් වැළැක්වීමේ ක්‍රියාන්විතයටත් නොකියා යුද හමුදාපති. තත්ත්වය පාලනය කළා මාතර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ උපුටා දක්වමින් එලෙස අරුණ මේ පිළිබඳව වාර්තාවක් ගෙනෙනවා. මේ ආදී විදිහට අපට දකින්නට පුළුවන්කම තිබෙනවා මේ ගැන විවිධ වාර්තා ලංකාදීපයේ කියනවා මාතර හෝටලයකට සිටි රුසියානුවාට කොරෝනා ඇසුරු කරලා 49කට PCR කියලා 49 එනමිට වැඩි සංඛ්‍යාවකට PCR පරීක්ෂණ කොට ඇති බව තමයි අපට දැනගන්නට ලැබෙන්නේ. මේ පිළිබඳ අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයේත් පුවත් වාර්තාවක් අඩංගු වූ නිසා අප සූදානම් ඒ වෙත දැන් ඔබේ අවධානය යොමු කරන්නට. මාතර පොල්හේන ප්‍රදේශයේ සංචාරක හෝටලයක නවත්තන්ගෙන සිටි රුසියානු ජාතිකයෙකුට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. පසුගිය 13 වනදා අදාළ පුද්ගලයා ඇතුළු රුසියානු ජාතිකයින් 15 දෙනෙකු මත්තල ගුවන්තොටුපළින් මෙරටට පැමිණ ඇති අතර ඔවුන් පොල්හේන ප්‍රදේශයේ සංචාරක හෝටලයකයි නවත්තන්ගෙන තිබුණේ. අදාළ පිරිස අද දින මෙරටින් යළිත් පිටව යාමට නියමිතව තිබූ හේයින් පසුගියදා මාතර ප්‍රදේශයේ පෞද්ගලික රෝහලකින් PCR පරීක්ෂණ සිදු කර ඇති අතර එම වාර්තා මගින් තහවුරු වී ඇත්තේ අදාළ පිරිසෙන් එක් අයෙකු කොවිඩ් ආසාදිතයෙකු බවයි. ඒත් සමග අදාළ ආසාදිත පුද්ගලයා හම්පන්තොට මහරෝහලේ COVID-19 වෛරස් රෝගීන් සඳහා ප්‍රතිකාර කරනු ලබන ඒකකයට ඇතුළත් කර තිබෙනවා. එම සංචාරක හෝටලේ කාර්ය මණ්ඩල සමාජිකයින් 24 දෙනෙකු නිරෝධායනය සඳහා යොමු කිරීමට කටයුතු කළ බවයි මාතර දිස්ත්‍රික් ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී උපාලි කරුණාරත්න මහතා සියත අප කළ විමසීමකදී සඳහන් කළේ. අදාළ ආසාදිත පුද්ගලයා සමග සිටි රුසියානු ජාතිකයින් තිදෙනෙකු මාතර නගරයේ සුපිරි වෙළඳසැල් කිහිපයක සංචාරය කර ඇති බව තහවුරු වී තිබෙනවා. ඇත්තටම මාතර නගරයේ සංචාරය කිරීමක් සිදු වෙලා නැහැ. ප්‍රවාහනය කරපු වෑන් රථයක් හා ත්‍රිරෝද රථයකින් ප්‍රදේශයේ තියෙන සුපිරි වෙළඳසැල් දෙකකට සංචාරය කරපු දෙයක් තමයි අපිට දැනගන්නට ලැබුණේ. 3 දෙනෙක් තමයි මේ විදියට ගිහිල්ලා තියෙන්නේ. ඒ COVID-19 ආසාදිත රෝගියා ඇත්තටම ගිහිල්ලා නැහැ කියන එක තමයි ආරංචි මාර්ග. නමුත් අපි ආරංචි මාර්ග ගැන නැතුව අපි සැකේ වාසිය අපේ පැත්තට හරවගෙන අපි සියලු දෙනා නිරෝධායනය කිරීමට භාජනය කළා. එයාලයි කන්ටැක්ට්ස් අපි ඔක්කොම අයිඩෙන්ටිෆයි කළා මේ වෙනකොට ප්‍රියවර අරගෙන තියෙනවා. ඒ අනුව එම ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් පුද්ගලයන් 100 දෙනෙකුගේ පමණ PCR පරීක්ෂණ කටයුතු අද සිදු කෙරුණා. අදාළ රුසියානු ජාතිකයා සමග සිටි අනෙක් රුසියානු ජාතිකයින් 14 දෙනා නැවතත් මත්තල ගුවන්තොටුපළින් සිය රට බලා පිටත්ව ගොස් තිබෙනවා.
මේ අතර මෙම සිදුවීම පිළිබඳව වාර්තා වීමන් සමග එම ප්‍රදේශයේ පිහිටි පාසල්වල ඉගෙනුම ලබන පාසල් දරුවන් වහාම පාසලින් රැගෙන යාමටයි දෙමාපියන් කටයුතු කළේ. මෙතනදී ඊයේ සිද්ධ වුණේ මාතර ප්‍රදේශයේ ඒ වගේ නිරෝධායන වෙමින් සිටපු කණ්ඩායමකට රුසියාවේ සිට පැමිණි ගුවන් සමාගම ගුවන් යානයක හිටපු කාර්ය මණ්ඩලයේ එක්කෙනෙක්ට COVID-19 රෝගය ආසාදනය වෙලයි කියලා තහවුරු වුණා. ඉතින් ඒ සමගම අපි සාමාන්‍යයෙන් කරන්නේ ඕනම අවස්ථාවක මේ වගේ රෝගීන් වාර්තා වුණාම නිරෝධායන මධ්‍යස්ථානයක සිටියත් අපි විශ්ලේෂණයක් කරනවා, අපි ගැඹුරින් අධ්‍යයනය කරනවා. ඒ කොයිතරම් දුරකට නිරෝධායනය පිළිබඳව ක්‍රමවේදයන් පාවිච්චි කරලා තියෙනවද, කිසි විදියකින් අපේ සමාජයට එතනින් ගැටලුවක් ඇති වෙන විදිහේ ක්‍රියාකාරීත්වයක් සිද්ධ වෙලා තියෙනවද කියලා. ඉතින් මෙතනදී අපිට ඒක අඳුනා ගන්න පුළුවන් වුණා. මේ හෝටලේ කාර්ය මණ්ඩලය සාමාන්‍යයෙන් ඒ වගේ කාර්ය මණ්ඩලය ගෙදර නොගසින් ඒ හෝටලේම නිරෝධායන කාලය තුලදී ඉන්න ඕන ඉඳලා ඒ නිරෝධායනය වෙන පිරිස ගියාට පස්සේ එහෙම නැත්නම් තමුන් ගෙදර යන්න කලින් සුමාන දෙකක් නිරෝධායනය වෙලා තමයි යන්න ඕනේ. එසේ නොමැතිව ඒ කාර්ය මණ්ඩලයේ සමහර පිරිස් ගෙදර ගිය බව අපිට වාර්තා වුණා. ඒ නිසා අපි ඔවුන්වත් සහ ඔවුන්ගේ පවුල්වල අයවත් නිරෝධායනය කරන්න අපි කටයුතු කළා. ඒ වගේම අපි නැවත වතාවක් කාර්ය මණ්ඩලයේ අවශ්‍ය PCR පරීක්ෂණ ඒ වගේම ඒ නිරෝධායනය කරන පවුල්වල අයගේ PCR පරීක්ෂණ කරලා කොතරම් දුරට ඔවුන්ට ඒ රෝගය පිළිබඳ අවධානමක් තියෙනවද කියන එක අඳුනා ගැනීමට කටයුතු කරමින් පවතිනවා. මේ හෝටලේ ඉන්න කාර්ය මණ්ඩලය නිසි පරිදි තමුන්ට සෞඛ්‍ය ආරක්ෂිතව තියෙන ආරක්ෂිත ඇඳුම් පැළඳගෙන තමයි කටයුතු කරන්න ඕනේ. අපි ඒවා අධ්‍යයනය කිරීමේදී එතනින් ඔබට ගිහිල්ලා ඔවුන් ගෙදරත් ගිහින් තිබුණා. ඉතින් ඒක නිසා තමයි මේ විදිහට අපි නිරෝධායන ක්‍රියාවලියක් අපි නැවතත් පටන් ගත්තේ. ඒක අවධානම තියනවද කියන එක බලන්න වෙන්නේ ඒ PCR පරීක්ෂණ කිරීමෙන් පස්සේ තමයි. ඒ වාර්තාව තුළ බොහෝ කරුණු අන්තර්ගත වුණා. අවසාන වශයෙන් වසංගත රෝග විද්‍යාංශ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සබරවීර මහතාගේ අදහසක් මෙතුළත් බොහෝ වැදගත් කරුණු අඩංගු වෙලා තිබුණා. කෙසේ හෝ වේවා දැන් ඒ පුවත් වාර්තාව තුළ තිබුණ එක් තත්ත්වයක් තමයි මේ පිළිබඳ තොරතුරු සැලවීමත් එක්ක දෙමාපියෝ කලබල වෙලා පාසල්වල හිටපු දරුවෝ පාසල් වලින් අරගෙන යන්න ඇවිල්ලා එකම කලබගෑනියක් පාසල් ගේට්ටුව අසල ඇති වූ තත්ත්වය. ඒ කිසිසේත් අනුමත කරන්න පුළුවන් තත්ත්වයක් වන්නේත් නැහැ. මොකද ඒ තදබදයම ඇති යම් ආකාරයක සමාජගත වීමක් කොහේ හෝ තැනකින් සිද්ධ වෙලා තිබෙනවා නම් ඒ තවදුරටත් ව්‍යාප්ත වන්නට. ඒ නිසා මෙවැනි අවස්ථාවක කටයුතු කළ යුත්තේ කොහොමද කියන එක පිළිබඳව මීට වඩා කල්පනාකාරී විය යුතුයි කියන එකයි බොහෝ දෙනාගේ මතය බවට පත් වෙන්නේ. ඒ සමගම මේ අද මව්බිම පුවත්පත් වාර්තාවේ අපිට දකින්න පුළුවන්කම තිබෙනවා කොරෝනා ආසාදිතයෙකු යයි කියන රුසියානුවාට නිරෝධායනය මගහැරුණේ කොහොමද කියලා ප්‍රශ්නයක් අහන්නේ පත්තරේ 15 දෙනාම ගුවන් කාර්ය මණ්ඩලයක මාතර තැන් කිහිපයක සැරිසරලා කියන එක යලිත් වතාවක් අවධාරණය කරනවා මව්බිම පුවත්පත. එක්කම මේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමේ සභාපති උපුල් රෝහණ මහතාත් ඊයේ මේ පිළිබඳව මාධ්‍යයට අදහස් දැක්වීමක් සිදු කරනු ලැබුවා. ඒ තුල තොරතුරු ගණනාවක් අඩංගු වුණා. ඒදී ඔහු කියෝ එක මතුවන කාරණාවක් බවට පත් වුණා මේ පිරිස තොරතුරු ලබා දීම මගහැරීම සහ තොරතුරු සංගවන්නට ගන්නා යම් උත්සාහයන් පිළිබඳව උනාගිය තැන ඇසුරු කළ පුද්ගලයන් පිළිබඳව තොරතුරු දීමට මැලිවීම පිළිබඳව විශේෂ අවධානයක් යොමු කොට තිබුණා. ඒ වගේම ඔවුන් එන්නේ 13 වෙනිදා පසුගිය 13 තමයි ඉන්දියාවේ බැංගලෝර වලින් PCR පරීක්ෂණයක් කරලා තමයි ඔවුන් ලංකාවට ආවා කියලා තොරතුරු වාර්තා. එතකොට ඒ පැමිණි කාලය පැමිණි දිනේ ඉඳලා මේ දක්වා කාලය ඇතුළත ඔවුන් මොනවද යෙදුණු ක්‍රියාකාරකම් කියන එක පිළිබඳව සහ එහිදී මේ පත්තරේ සඳහන් ආකාරයටම නිරෝධායන ක්‍රියාවලිය මගහැරිලාද මගහැරුණා නම් මේ ඇයි කියන කාරණා පිළිබඳව වඩාත් අවධානය දිය යුතුයි කියලා අපත් විශ්වාස කරනවා. කෙසේ වෙතත් මේ ගැන උපුල් රෝහණ මහතා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමේ සභාපතිතුමාත් කියනවා මේ කාරණාව පදනම් කරගෙන එකහෙලාම මේ නැවත වතාවක් කොරෝනා වෛරසය සමාජගත වේ කියන කාරණාව කියන්නට බෑ. අර සුදත් සමරවීර විශේෂඥ වෛද්‍යතුමාත් කිව්වා වගේ අපිට තිබෙන බලා ඉන්නට මේ පිළිබඳව අද දිනෙත් සිදුවන PCR පරීක්ෂණයත් එක්ක යම් ආකාරයක අවදානමක් තියෙනවාද කියන එක හඳුනාගෙන ඉන්න අනතුරුව ඒ සඳහා යෙදිය යුතු ප්‍රතිකාර යෙදීම තමයි කළ යුතුව තිබෙන්නේ. අතරේ සෑමාංශයක්ම දැන් මේ පිළිබඳ අවධානයෙන් ඉන්නවා. විශේෂයෙන් මාතර ප්‍රදේශයේ මේ කියන කණ්ඩායම
ආශ්‍රිතව කටයුතු කළ සහ ඔවුන් ආශ්‍රිතව කටයුතු කළ සමීපතමයින් 100කට අධික පිරිසකට PCR පරීක්ෂණ මේ වන විටත් සිදු කර ඇති බව තමයි සහ ඔවුන් ස්වයං නිරෝධායනයට ලක්කොට ඇති බවක් තමයි ඒ වැඩි දෙනා තොරතුරු වාර්තා වෙන්නේ. අපිට එක පුවතක් පිළිබඳව තම අවධානය දෙන්න පුළුවන් උනේ විරාමයක් සූදානම්. නමුත් මේ එක පුවත වුණාට මේ කාරණාව අතිශය වැදගත්. අපි රටක් විදිහට කොරෝනා වෛරසය පාලනය කරගෙන සාර්ථක තත්ත්වයක පසු වෙනකොට ඒ සාර්ථකත්වයට පළදුවන ආකාරයට සමානට නොසලකිලිමත් භාවය නිසා හෝ කිසියම් හේතුවක් මත යලිත් මේ වෛරස් තත්ත්වයේ සමාජගත වීමට ඉඩ නොතැබිය යුතුයි කියන තැන මා හිතන්නේ රටම සිටිනවා. ඒ නිසා තමයි ප්‍රමුඛ අවධානය මේ කාරණාව වෙත අපි යොමු කරන්නේ. පත සඳහන් කරනවා පාස්කු ප්‍රහාරයට මෛත්‍රී ඍජුවම වගකිව යුතුයි. මේක සැලසුම් කළ කුමන්ත්‍රණයක්. මගේ දුරකථන දත්ත මැකීම ගැන මෛත්‍රීගේ සහෝදරයා ගැන සැකයි. හිටපු ජනපති එල්ල කළ පීඩන හමුවේ මා මානසිකව වැටුණා කියලා සඳහන් වෙනවා. පොලිස්පතිවරයා විදිහට කටයුතු කරපු පූජිත් ජයසුන්දර මහතා දැන් මේ පිළිබඳ ජනාධිපති කොමිසම හමුවේ පාස්කු ප්‍රහාරය පිළිබඳ කොමිසම හමුවේ ලබා දෙන ප්‍රකාශවලින් කොටසක් එලෙස උපුටාගෙන තිබෙනවා අද මව්බිම පුවත්පත්. අපි බලමු අනෙක් පත්තරවලත් මේ ගැන වාර්තා තිබෙනවා අනිවාර්යෙන්ම. ඒදී මොනවද වෙනස් කාරණා අන්තර්ගත වෙනවාද කියන එක පිළිබඳව දැන් ලංකාදීපේ වාර්තා කරන්නේ මෛත්‍රී ලේකම් රදගුරු තිදෙනාට අවවාද කියලා. මේ පිළිබඳ මාධ්‍ය නිවේදන නිකුත් කරපු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ මාධ්‍ය ලේකම්වරයාටත් හිටපු ජනාධිපතිවරයාටත් ඒ වගේම කොළඹ රදගුරු ස්වාමින් වහන්සේලා තිදෙනාටත් මේ විදිහට අවවාදකට ඇති බව තමයි කියන්නේ. හිටපු ජනපති මෛත්‍රීගේ රැඳවුම් නියෝගවල තිබූ අත්සන්වල අසමානතා පිළිබඳවත් වාර්තාවක් අද ලංකාදීපේ මුණ ගැසුණ කොමිසමේ සභාපති පුටා දක්වමින් එය ලංකාදීප පුවත්පත වාර්තා කරනවා. දිනමිනිත් සඳහන් වෙනවා පාස්කු ප්‍රහාරයේ වගකීම මෛත්‍රී බහරගත යුතුයි. හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර හිටපු පොලිස්පතිවරයා එහෙම කියනවා හිටපු ජනාධිපතිවරයාට මේ වගකීම තිබෙන්නේ කියන එක පිළිබඳව ඔහු බහරගත යුතුයි කියලා. එතුමා එක්ක තිබ්බ සෑම සාකච්ඡාවකදීම ඉන් පසු තිබිච්ච සෑම අවස්ථාවකදීම අප දුටු තත්ත්වයක් තමයි මේ පිළිබඳව ප්‍රශ්න කිරීමේදී එතුමා මුලින්ම ඒ ප්‍රතික්ෂේප කරලා තමයි අදහස් දක්වීම සිදු කරනු ලැබුවේ. මම මොකටද වග කියන්න ඕනේ කියන තැන ඉඳලා තමයි මම මොනකටද වග කියන්න ඕනේ කියන තැන ඉඳලා තමයි එතුමා පිළිතුරු දීම සෑම විටම වාගේ ආරම්භ කරේ. අපගේ මතකයේ රැඳී තිබෙන වෙන අවස්ථා ගණනාවක්. එහෙම ගත්තට පස්සේ එතුමා කිසිසේත් මේ වගකීම බහර ගන්න ස්වරූපයක් දකින්නට නෑ. ඒ වගේම අපට දකින්නට ලැබුණ හිටපු ආරක්ෂක ලේකම් හෙමසිරි ප්‍රනාන්දු මහතාගේ අදහස් දැක්වීම ඇතුලේ මේ සම්බන්ධ වගකීම නිලන්ත ජයවර්ධන මහතාට පැවරිය යුතුයි, ඔහු වගකිව යුතුයි කියලා ඔහු ප්‍රකාශ කරනවා. සහ ඒ අතරතුරේදී නිලන්ත ජයවර්ධන මහතා සහ හිටපු ජනාධිපතිවරයා අතර ඉතාම කිට්ටු සම්බන්ධතාවයක් හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ වචන වලින්ම කියනවා නම් පියපුතු සම්බන්ධතාවයකට එහා ගිය දැඩි බැඳීමක් තිබුණු බවත් කියවෙනවා. එවැනි පසුබිමක් තමයි දැන් නිර්මාණය වෙලා තියෙන මේ පාස්කු ප්‍රහාරය පිළිබඳව වාර්තා වන අලුත්ම කරුණු කාරණා එක්ක. අපි ඊළඟට අවධානය දෙන සුවිශේෂ කාරණාව තමයි අද පත්තරවල වැඩිම ප්‍රධාන සිරස්තල අතරට ඇවිත් තිබෙන කාරණාව. ලංකාදීප පුවත්පතෙන් මුලින් උපුටා ගන්නේ ඉන්දියාවට පණිද්දී ගොනා කෝවිලේ රොහා වෙඩිකාන්නාසී ඩිංගි බෝට්ටුවෙන් ආයුධත් සොයා ගනී. මහ පරිමාණ මත්කුඩු ජාවාරම්කරුවෙකු හා රත්මලාන ප්‍රදේශයේ සංවිධානාත්මක අපරාධකාරී නායකයෙකු වශයෙන් හැඳින්වෙන දේවමුනි හැරල්ඩ් රෝහණද සිල්වා හෙවත් ගොනා කෝවිලේ රෝහා නැමැත්තා බෝට්ටුවකින් ඉන්දියාවට පලා යාමට උත්සාහ කිරීමේදී කොච්චිකඩේ කම්මල්තොට වාඩියකදී පොලිසිය සමග ඇති වූ වෙඩි හුවමාරුවකින් ඊ යාළුවෙම මිය ගියයි කියලා පුවත්පත වාර්තා කොට තිබෙනවා. ඒ ගැන අනෙක් පත්තරවල තියෙන වාර්තා අතර මව්බිම සඳහන් කරනවා රටම හොල්ලපු පාතාලයා ගොනා කෝවිලේ රොහා වෙඩිකාන්නාසී අබ මගුලට නොයන ලෙස අංජු රොහාගේ ගෝලයන්ට අනුතුරු අඟවයි. තවත් මෙවැනි අපරාධකරුවෙකු තමයි මේ අංජු කියන පුද්ගලයාත්. ඔහු තර්ජන ගර්ජන කරනවා කියලා සඳහන් වෙනවා. දේහය නිවසට රැගෙන එන්න එපා, ගමට ගේන්න එපා, යන්න එපා කවුරුත් මගුලට ගියොත් ඒ අයටත් මේ ඉරණම අත් වෙනවා සහ මේ රොහා කියන පුද්ගලයාගේ ගෝලීන්ට දැඩි ලෙස අනුතුරු ඇඟවීම් කරනවා කියලා තමයි තොරතුරු වාර්තා වෙන්නේ. අද පුවත්පතේ තියෙනවා රත්මලානේ කුඩු රොහා පොලිස් වෙඩි පහරින් මරුට ඉන්දියාවට පැන යාම සඳහා මීගමුව කම්මල්තොට මොයකට ආසන්නයේ හෝටලයක් අසල සැඟවිඳලා T56 වර්ගයේ ගිනි අවයක් ස්වයංක්‍රීය පිස්තෝලයක් සමග ඉන්දියානු මුදල් ප්‍රමාණයක්ද ඔහු සමග සොයාගත්තා කියලා කියනවා. කුඩු රොහා සමග සිටි සගයේ ගිනි අවිය දමා පැන යයි කියලත් තවදුරටත් වාර්තා වෙනවා. දිවයින මේ ගැන වාර්තා කරන්නට වැඩි ඉඩක් දීලා තිබෙන බවක් පේනවා. ඉන්දියාවට පනින්න
හදද්දී ගොනාකොවිලේ රෝහල් පොලිස් වෙදිකා මරුට ඊළඟට සඳහන් වෙනවා ඔහු මොනතරම් බරපතල ගන්නේ අපරාධකරුවෙක්ද කියන එක මිනිමෙරුම් 20ක් හා අපරාධ රැසක චූදිතෙක් කියන එක ඔවුන් විශේෂයෙන් වාර්තා කොට තිබෙනවා. රෝහල්ගේ මළගෙදර යන සියල්ලන් මරා දමනවා. කුඩු අංජු Facebook කරහා අනතුරු අඟවයි. ඔහු ඒ ආකාරයේ අනතුරු අඟවීමක් සිදු කරලා තියෙනවා කියලත් තොරතුරු මේ විදිහට දිවයින පුවත්පත වාර්තා කරලා තිනවා. මේ කාටත් එරෙහිව දැන් අනතුරු ඇඟවීම් තමයි මේ නිකුත් වෙන්නේ. මේ එක අවස්ථාවක් මීට පෙර තවත් අවස්ථාවන් අපි ගණනාවක් දුටුවා මේ විදිහට පොලිසිය සමග ගැටුම් ඇති වුණු අවස්ථාවන් වල පාතාල කල්ලි සමාජිකයෝ මිය ගිය අවස්ථා පිළිබඳව නීතිය රැහැනට හසු වූ අවස්ථා පිළිබඳව ඉතින් මේ අනතුර ඔවුන්ට තිබෙන බවත් ඔවුන් සෑම දෙනා තේරුම් අරගෙන ඔවුන් මේ රඟන්නේ මොන තැනකද කියන එක පිළිබඳව ගිනි පුපුරු උඩ තමයි මේ සියලු රැඟුම් පාන්නේ කියන එක පිළිබඳවත් ඔවුනුත් අවබෝධ කරගත යුතු කාලයක් මම හිතන්නේ ලැබිලා තියෙනවා. ඒ ගැන රටේ ජනතාව තුලත් යම් බලාපොරොත්තුවක් ඇති වී තිබෙනවා මේ පාතාලය සහ කුඩු ඇතුළු මද්‍රව්‍ය ජාවාරම පාලනය සහ සම්පූර්ණයෙන් උපුටා දමන්නට රජය ඇතුළු ආරක්ෂක අංශ ගෙන යන ක්‍රියාමාර්ගයන් පිළිබඳව. අපි ඊළඟට අවධානය දෙන්නට ඕනේ තවත් කාරණා කිහිපයක් අපිට දකින්නට පුළුවන් 20ට එරෙහිව පෙත්සම් 6ක් අද පුවත්පත ගෙනෙන වාර්තාකරණය අලුතෙන් මේ ආකාරයෙන් තව පෙත්සම් 6ක් ඉදිරිපත් වෙලා තියෙනවා. එතකොට 20ට එරෙහිව ඉදිරිපත් වූ පෙත්සම් ගණන 12ක් දක්වා වැඩි වෙයි කියලා සඳහන් වෙනවා. මේ අතරට ට්‍රාන්ස්පරන්සි ඉන්ටර්නැෂනල් ආයතනයෙන් එවැගේම හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් සමගි තරුණ බලවේගී සමාජිකයෝ දෙදෙනෙක් මේ ආදී පිරිස් ඊයේ දවසේදී පෙත්සම් ගොනු කොට ඇති බවක් තමයි සඳහන් කරන්නේ. ඔවුන් මේ පෙත්සම් ගොනු කරමින් නැතම් පාර්ශව කියා තිබෙන කාරණාව තමයි පාර්ලිමේන්තුවේ 3/2ක වැඩි බහුතරයකින් හෝ ජනමත විචාරණයකින් සම්මත කර ගැනීමට කටයුතු කළ යුතුයි අනුමැතියක් ලබා ගත යුතුයි කියන එක තමයි ඔවුන්ගේ ස්ථාවරය බවට පත් වෙලා තියෙන්නේ. ඒ අතරේ මා දකින්නවාද තියෙනවා මව්බිම පුවත්පතේ මෙන්න මෙහෙම සටහනක් 20 ගුණ බලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණයක් ගන්නවා. වීරකුමාර දිසානායක මැතිතුමන්ගේ රුව සහිතව මේ පුවත වාර්තා කරද්දී අපිට මතකයට නැගෙන්නේ මීට පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදියට රජයට සහයෝගය පළ කරනවා කියලා තමයි ඔවුන් ප්‍රකාශ කළේ. දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතැම් අයට අමාත්‍යතුර පවා ලැබිලා තිබෙනවා. මේ රජයත් එක්ක ඔවුන් පක්ෂයක් විදියට එකට එකතුව කටයුතු කරන එක සන්ධානයක් විදියට තමයි තරග බිමට පිවිසියේ. උතුරේ නම් වෙනම තරග කළා. ඒ හැරුණාම ඊට පස්සේ දැන් ඔවුන්ගේ ස්ථාවරය පිළිබඳව ඉදිරියේදී සලකා බැලීමක් ගැන තමයි මෙලෙස සඳහන් වෙන්නේ. 20ට එරෙහිව තවත් පෙත්සම් 6ක් කියන එක ඒ අතරේදී මව්බිම පුවත්පතේ සඳහන් වෙද්දී අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාතෘකාව වූ නිසාම මේ කාරණාවත් ඉදිරිපත් කරන්න ඕනේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිර්මාණය කරන්නට දායක වුණු මෙරට දේශපාලනයේ සුවිශේෂ භූමිකාවක් ලෙස අපට මුණ ගැහෙන බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ ගුණ සමරුව අදයි කියන එක අද මව්බිම පුවත්පත වගේම මා දැක්ක ලංකාදීපෙත් මේ වාර්තාවක් ගෙනවිත් තිබෙනවා බණ්ඩාරනායක ගුණ සමරුව අද පක්ෂ මූලස්ථානයේදී පැවැත්වෙනවා කියලා. ඊළඟට අපි අවධානය යොමු කරනවා අරුණ පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ වෙත. යහපාලනය රුපියල් කෝටි 47ක් බොයිලේරුවේ දවයි. තෙල් පිරිපහදුවේදී නල පුපුරනවා. දැන් සල්ලිත් නෑ බඩුත් නෑ. සපුගස්කන්ධ සේවකයෝ කියති. රුපියල් කෝටි 44ක් ගෙවා සපුගස්කන්ධ තෙල් පිරිපහදුවට ගත් බොයිලේරුවක් දිගින් දිගටම අක්‍රිය වීමෙන් එය භාවිතයට ගත නොහැකි තත්ත්වයක් උදා වී ඇතැයි අනාවරණ වෙනවා. ඊයේ වන විටත් මෙම බොයිලේරුව අක්‍රියව පැවතුණු බව සපුගස්කන්ධ තෙල් පිරිපහදුවේ ඉහළ නිලධාරියෙකු පුටා දක්වමින් අරුණ මෙලෙස වාර්තාවක් ගෙනවිත් තිබෙනවා. ඔය කාරණා වගේම අපි දැක්ක මේ යහපාලන රජය සමයේ මෙරට ගෙන්නපු සීනි පිළිබඳවත් වාර්තාවක් පුවත් වාර්තා අතර පත්තර අතර දකින්නට තිබුණා. අපි ඒ ගැනත් අවධානය යොමු කරන්න ඕනේ. අද පුවත්පත වෙත යමු. අවුරුදු 5කට සීනි කිලෝ මිලියන 2896ක් ගෙන්වලා වැය වී ඇති මුදල රුපියල් බිලියන 191ක්. බිලියන 191ක මුදලක් අපි මේ සඳහා වැය කොට ඇති බව කියනවා. කෙසේ වෙතත් 2015 ඉඳන් 2019 දක්වා කාලය තුල තමයි මේ කාරණාවට අදාළ වෙන්නේ. ඉතින් ඒ පිළිබඳව වත්මන් වෙළඳ අමාත්‍ය බඳුන ගුණවර්ධන මහතා තමයි හෙළිදරව් කරමින් ප්‍රකාශ කරන්නේ මහා ධනස්කන්ධයක් මේ සීනි සඳහා යොදවලා තියෙනවා කියලා. පහුගිය යහපාලන රජය අපිට මතකයි පහුගිය කාලවල සීනි වලට වෙනම ඇමතිවරුත් හිටියා. මේ රටේ ජනතාව බහුතරයක් දෙනා දැන් ඊයේ තිබ්බ පුවත් වාර්තාවක් මේ රටේ අපේ සාකච්ඡාවේදීත් පිළිසඳරේදීත් අපි මේ පිළිබඳව අවධානය යොමු කළා.
විශේෂඥවාදී නිහාල් අබේසිංහ මහතා සමග බෝ නොවන රෝග පිළිබඳව බැලීමේදී බෝ නොවන රෝග අතරින් 4න් එකක් පමණ අධිරෝධ පීඩනය, ඒ වගේම 5න් එකක් 6න් එකක ප්‍රමාණයක් මේ දියවැඩියාව, 6න් එකක ප්‍රමාණයක් දියවැඩියාව මේ ආදී බරපතල තත්ත්වයක තියෙද්දි තමයි සීනි පරිභෝජනය ගැන මෙරටට ගෙන්වීම ගැන මෙහෙලස කතා කරන්න වෙන්නේ. ඒ අතරේ පහුගිය කොරෝනා වසංගතයට ගෙවල් වලට කොටු වෙලා හිටපු කාලේ නම් තැන් තැන්වල සීනි ගෝනි පිටින් අරගෙන ගිය කතාත් පොලිසිය මගින් අපට දැනගන්නට ලැබුණා. විශේෂයෙන් අජිත් රෝහණ මහතා හැම මාර්ගයෙන් දැනගන්නට ලැබුණා මේ වෙන වැඩ සඳහා සීනි අරගෙන ගිය කතා පිළිබඳවත් තොරතුරුත් වාර්තා වුණා. අපි ඊළඟට අවධානය යොමු කරන්නට ඕනේ තව කාරණා කීපයක් තියෙනවා. එකක් අද පුවත්පතින් උපුට ගන්න එකක් මිල්ලනිය නරි ප්‍රශ්නය කඩිනමින් විසඳනවා. වනජීවී හා වන ආරක්ෂක අමාත්‍ය සී.බී. රත්නායක. මේ මිල්ලනියට ඇතිවෙච්ච නරි ප්‍රශ්නේ මිල්ලනිය පමණක් නෙවෙයි හොරණ ප්‍රදේශයටත් ව්‍යාප්ත වෙලා තියෙනවා කියලාත් පුවත් වාර්තා පහුගිය කාලේ දකින්න ලැබුණා. ඒ වගේම උතුරු ඇතැම් ප්‍රදේශවලත් මේ තත්ත්වය උදා වෙලා තියෙනවා කියලා තොරතුරු දකින්නට ලැබුණා. මේ විදිහට මේ පිස්සු නරි පිළිබඳව තමයි බොහෝ තැන්වලින් තොරතුරු වාර්තා වෙන්නේ. පිස්සු හැදුන නරි පිළිබඳව මේ ජල බෙහෙතිකා රෝගය ව්‍යාප්ත කළ හැකි සතුන් ඉතින් ඒ නිසා පාසල් දරුවෝ තනියම පාසල් වලට යවන්නට එපා, තනිව මහරෑ ගමන් බිමන් යන්නට එපා. මේ ආදී වශයෙන් ප්‍රදේශවල ජනතාව දැනුම්පත් කරමින් මේ නරි පිළිබඳව ඔවුන් එළවා දමන වෙනම වැඩපිළිවෙලක් දියත් කරන්න වනජීවියට දැන් සිදු වෙලා තිබෙනවා. ඊළඟට අපි දකින තවත් සුවිශේෂ පුවතක් තමයි අද පත්තරේම තියෙන බූවැලිකඩ කඩා වැටුණු ගොඩනැගිල්ල සඳහා යොදාගත් අමුද්‍රව්‍යවල ප්‍රමිතිය සොයයි. ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ විසින් විශේෂයෙන් මේ පිළිබඳ අවධානය යොමු කොට තිබෙනවා. ඒ අනුව යොදාගත් අමුද්‍රව්‍ය පිළිබඳවත් දැන් විමර්ශනය කරනවා. පාදමේ ඉඳලා සියලු දේ පිළිබඳව සැලසුම් ගත කිරීමේ පටන් සෑම කාරණාවක් ගැනම දැන් මේ ගැන අවධානය යොමු වෙමින් තිබෙන බව තමයි අපට දකින්නට ලැබෙන්නේ. අපි අර මේ මාතර කොරෝනා ආසාදිතයෙක් හමු වුණා කියන කාරණාව පිළිබඳව රුසියානු ජාතිකයා පිළිබඳව අවධානය යොමු කරද්දී මේ අසල තිබුණු පුවත් වාර්තාවක් තිබුණා. ඒකත් අපි ප්‍රකාශ කිරීම වැදගත් ඉදිරිපත් කිරීම. කොළඹ නගරයේ අවදානම් ප්‍රදේශවල තවදුරටත් PCR පරීක්ෂණ කරනවා. දින 148ක් පුරා කිසිදු රෝගියෙක් සමාජයෙන් වාර්තා වෙලා නැහැ. කොළඹ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී උපුටා දක්වමින් තමයි මේ ගැන වාර්තා කරන්නේ. අර මේක තමයි නිරන්තරව සිදුවිය යුත්තේ කියන කාරණාව කවුරුත් පෙන්වා දෙන තත්ත්වයක්. විශේෂයෙන් මේ රෝග මර්ධනයට වෛරස් පාලනයට සම්බන්ධව සංවිධාන වෛද්‍යවරු සෞඛ්‍යාංශ නිලධාරීන් මේ සෑම දෙනාම කියන්නේ ආරක්ෂකාංශය නිරන්තර PCR පරීක්ෂණ තවදුරටත් සිදු විය යුතුයි. අහඹු පරීක්ෂණ සිදු කිරීමේ වැදගත්කමත් මේ තුල මතුවෙනවා. අපනයන සංවර්ධන සභාව වසර 28කට පසු රැස් වී ජනපති අගමැති මූලිකත්වයේ ගනිති කියලා පුවතකුත් අද පුවත්පතේ තියෙද්දී 20 වෙනි සංශෝධනය අනුව අපරාධ කිරීමට ලබා ගන්නා ලයිසන් එකක් කියලා ජයපේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා උපුටා දක්වමින් පුවත් වාර්තාවක් අපිට මුණ ගැසෙනවා. ඊළඟට ආණ්ඩවිලුන්දා රැම්සා තෙත්බිම් ඩෝසර් කළ සිද්ධිය ජගත් සමන්තට අප ආරච්චිකට්ටුව ප්‍රාදේශ සභාවේ හිටපු සභාපතිවරයාට යනුව අප ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා. රුපියල් ලක්ෂ 10 බැගින් ශරීර අප දෙකක් සහිතව කෙසේ වෙතත් මේ ආණ්ඩවිලුන්දාව භූමියට ඇතුළු වීම ඔහුට තහනම් කොට ඇති බවකුත් කියවෙනවා. සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමත් තහනම් හැම ඉරිදම පොලිසියට වාර්තා කරන්නටත් ඕනේ. ඊළඟට අපි දිවයින පුවත්පතට අවධානය යොමු කරමු. පාස්කු කොමිසමේ සාක්ෂි ගැන මින්පසු මාධ්‍ය නිවේදන බෑ. අර කලින් කාරණාවම තරයේ අවවාද කොට ඇති බවක් තමයි පෙනෙන්නේ. දිවයින පුවත්පතේ සඳහන් කරන සහායක රදගුරු මණ්ඩලයට හා මෛත්‍රීගේ ලේකම්ට කොමිසම නියෝග කරයි කියලා. ඒ සමගම අපිට දකින්න ලැබෙනවා දේහයක් පුච්චන්න හදන විට කොටිකාවත්ත ආදාහනාගාරයේ පිපිරීමක්. 8 දෙනෙකුට පිළිසුම් තුවාල සමහර තැන්වල 7ක් කියනවා 8ක් කියනවා කෙසේ හෝ ඒවා 7-8 දෙනෙකුටම පිළිසුම් තුවාල සිදු වී ඇති බවයි කියවෙන්නේ. අප දකින්න තත්ත්වයක් තමයි විශේෂයෙන් ප්‍රධාන නගර ආශ්‍රිතව පිහිටා තිබෙන සුසාන භූමිවල පහුගිය කාලයේ දකින්නට ලැබුණ ඒවා බොහොම සුන්දර තැන් විදිහට නවීකරණය වෙලා එනවා. සුන්දර නම් යෙදෙනවා. නිදහසේ නවාතැන මේ ආදී වශයෙන් නිසල උයන මේ ආදී වශයෙන් විවිධ නම් යොදමින් මේ අපි අවසන් ගමන් යන භූමිය නම් කොට තිබෙන ආකාරයක් ඒවිත අවධානය වුණා. හැබැයි ඒ අතරේ මේ ආදාහනාගාර කිහිපයකම වගේ නිරන්තර අලුත් වැඩියා කිරීමට සිදුවීම, ඒවායේ සිදුවන පිපිරීම්, ගෑස් කාන්දුවේ මේ ආදී තොරතුරු පිළිබඳව වාර්තා වෙනවා දිවයිනේ යම් යම් ප්‍රදේශවල. ඉතින් මේ ගැනත් මම හිතන්නේ අවධානය යොමු කිරීම වැදගත්. විශේෂයෙන්ම කොටිකාවත්ත වගේ ප්‍රදේශයක ආදාහනාගාරයක් ගැන ඊට වඩා අවධානය යොමු කිරීම වැදගත් වෙනවා. සහ මේ පිපිරීම නිසා
පිලිසුම් තුවාලත් කීප දිනකට වෙලා තියෙනවා. කහ උපරිම සිල්ලර මිල ඉවතට කහකුඩු කිලෝවක් සඳහා රජය මගින් පනවා තිබූ රුපියල් 750ක උපරිම සිල්ලර මිල ඊයේ ඉවත් කොට ඇති බවක් සිට ඉවත් කොට ඇති බවක් අද දිවයින එලෙස වාර්තා කරලා තියෙනවා. ක්‍රිබ් එකේ ඉන්න අයට ණය ගන්න පුළුවන් බැංකු ඇතුළු මූල්‍ය ආයතන වලට දැන්වුවා. රාජ්‍ය ඇමති ෂෙහාන් සේමසිංහ උපුටා දක්වමින් අද දිවයින වාර්තා කරනවා. බැංකු වලට මූල්‍ය ආයතන වලට දාන්නවල තියෙන්නේ. හැබැයි ඉතින් මේ දැක්ක පමණින්ම ක්‍රිබ් එකේ නම තියනවා කියලා මේ Taman ඇයි කොහොමද ඒ නම ඇතුළත් වෙලා තියෙන්නේ කියන එක Taman වඩාත්ම හොඳින් දන්නවා. දිගින් දිගටම ණය ගෙවීම අතපසු කරලා නම් පැහැර හැරලා නම් සාමාන්‍ය තත්ත්වයෙන් එය බාරගෙන නම් ඒ සඳහා ණය පියවා දැමීම සඳහා කිසිදු අවධානයක් යොමු කළ නැත්නම් මහා පරිමාණයෙන් මුදල් ගෙවන්න තියෙන අය පිළිබඳව බැංකු කටයුතු කරන ආකාරයෙන් සෑම දේ බලාපොරොත්තු වෙන්නට එපා කියන එකත් අපි විශේෂයෙන් කියන්නට ඕනේ. බොහෝ විට මෙහිදී මේ අවධානය යොමු කරන්නේ අපකරුවන් විදිහට අප ක්‍රිබ් එකට ගිහිල්ලා අවධානයක් යොමු කරනවා කියන එකයි මෙහිදී සඳහන් වෙන්නේ. මොකද ඒ අයටත් ණයක් ලබා ගන්නට ගියාම ඒක බලපාන කාරණාවක් බවට පත්වන නිසා. ඊළඟට වැඩිමිලට සහල් විකුණන වෙළඳුන් අල්ලන්න වැටලීම් ක්‍රියාත්මක වීම ගැනත් දිවයිනේ වාර්තාවක් තියෙද්දී අපි මව්බිම පුවත්පත වෙත ගමන් කරමු. නිව් ඩයමන්ඩ් හිමිකරුවන් වන්දි ගෙවන්න එකක වෙලා. ඒ අනුව පුවත්පත්වත් තවත් මේ පිළිබඳව දකින්නට පුළුවන්කම තිබෙනවා. දිනමිනේ සඳහන් වෙනවා නිව් ඩයමන්ඩ් ගින්න නිව් ආයතන වලට ලක්ෂ 3400ක් තවත් ලක්ෂ 1000ක් ගෙවන්නයි නියෝග. තව කෝටි 10ක් ඒ අනුව ඉල්ලා සිටින බව නීතිපතිතුමා උපුටා දක්වමින් එතුමන්ගේ සම්බන්ධීකරණ ලේකම් රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න ප්‍රකාශ කොට තිබුණා. තවත් කෝටි 10ක මුදලක් ඒ බලාපොරොත්තු වෙනවා කියලා ඒ සමාගමට දන්වල යවල තිබෙන බව. රජයේ ඉඩම්වල පදිංචි අයට අයිතිය දෙන ගැසට්ටුව අවලංගුයි කියලා පුවතකුත් අද මව්බිම පුවත්පතේ වාර්තාවක අපට දකින්නට පුළුවන්කම තිබෙනවා. ඒ අතරේ තියෙනවා මෙන්න පුදුම සහගත එකක්. උසාවි බිමේදීම නීතිඥවරියගේ වාහනය උස්සලා හිතා ගන්නත් බැරි පුවතක්. උසාවි බිමකදී එලෙස වංචාවක් හොරකමක් සිදුවීම. ඔබට මතක ඇති කාලයකට කලින් මේ අල්ලගෙන ආපු නීති විරෝධීව ප්‍රවාහනය කරපු ගවයෝ තොගයක් පොලිසියක ගාල් කරලා ඉන්නකොට පොලිසියෙන් අරගෙන ගිය පුවතකුත් අපට වාර්තා වුණා. මේ වගේ සිද්ධි කීපයක් එහෙම් මෙහෙම් වාර්තා වෙලා තියෙනවා. මේ ගැන අපි වැඩිදුර විස්තර දකිනවා දෙවන පිටුවට යොමු වෙලා තියෙන නිසා අපි බලමු මොකද්ද මේ කතාව කියලා. අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ සේවය කරන නීතිඥවරියගේ මෝටර රථය අධිකරණ භූමියේ නවතා තිබියදී ඊයේ සවස කිසියම් අයෙකු විසින් සොරාගෙන ගොස් ඇතැයි නිට්ටඹුව පොලිසිය ප්‍රකාශ කළා තියෙනවා කියලායි සඳහන් කරන්නේ. ඉතින් මේ ගැන එලෙස වාර්තා කරනවා මව්බිම පුවත්පත. ඊළඟට අරුණ පුවත්පත වෙත අපි යමු මෙතෙක් උපුටා නොගත් වාර්තා වෙත. කොමිසම මග හරින මංගල පාටලි හකීම් ෆොන්සේකා ඇතුළු 8කට දැඩි පියවර කියලා පුවත් වාර්තාවක් අද දකින්නට පුළුවන්කම තිබෙනවා ඒ අරුණ පුවත්පතේ. අපි අතරේ මංගල සමරවීර මැතිතුමාට අදාළ තව කාරණාවක් ඒ පුවත්පතේම මුල් පිටුවේ දකින්නට පුළුවන්. වත්මන් විපක්ෂයත් පෙර අය මෙන්ම වර්ගවාදී ආකල්ප වපුරනවා. මංගලගෙන් චෝදනා. වත්මන් විපක්ෂයේ ප්‍රධාන කාර්යභාරය ඉටු කරමින් සිටින්නේ වැඩි බරක් තිබෙන්නේ සමගි ජන බලවේගයට. එතකොට සමගි ජන බලවේගය තමයි කාලක එතුමා නියෝජනය කළේ. පහුගිය මහමැතිවරණයට නාම යෝජනා ලබා දීලා තියෙද්දී තිනි වත්වානට අතරමැදදී එතුමා කටයුතු කළා. ඒ අනුව බොහෝ දෙනා සඳහන් කළ කාරණා තමයි ඔහුගේ දර්ශනීය දැක්ම සහ මේ සමගි ජන බලවේගයේ ක්‍රියාකාරීත්වය අතර නායකත්වය අතර පරස්පරයක් තිබෙන නිසා ඔහුට එහි තවදුරටත් කටයුතු කිරීමේ හැකියාව නොලැබුණු නිසා ඔහු ඉනිවත් බවක්. ඒ අනුව මේ කියන කාරණාවත් ඒ සමග ගලපාගත හැකි තත්ත්වයක් තමයි අපිට පෙනෙන්න තිබෙන්නේ. වත්මන් විපක්ෂයේ පෙර අය මෙන්ම වර්ගවාදී ආකල්ප පුරනවා කියලා ඔහුගේ අදහස ඉදිරිපත් කළා තියෙනවා. ඖෂධ නියාමන කොමිසමට සමාජිකයන් පත් කිරීමේදී අක්‍රමිකතා සිදු වෙලා කියලා පුවතකුත් අද අරුණේ වාර්තා වෙලා තියෙද්දී අපි දකිනවා මුතුරාජවිල පෞද්ගලික ඉදිකිරීම් බලන්න වනජීවිය ගොස් ඇත්තේ සමාගමේම බෙන්සොලින් කියලා පුවතකුත් අරුණ පුවත්පතේ තවදුරටත් වාර්තා වෙනවා. ළමයින් සේවයේදී මේ වයස් වෙනසට යුනිසෙෆ් පැසසුම් හිමිවීම පිළිබඳ පුවතකුත් සඳහන් වෙන්නේ අරුණ පත්තරේම තමයි. අපිට අද පිළිසඳර තුලදී මේ පිළිබඳව වැඩිපුර සාකච්ඡා කරන්නට ඉඩ ප්‍රස්ථා උදා වේවි. අපි රාජ්‍ය අමාත්‍ය පියාල් නිශාන්ත මැතිතුමන් එක්ක සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන නිසා බලමු ඒ අවස්ථාවේදී. ලංකාදීප පුවත්පතට අපි දැන් අවධානය යොමු කරන්නේ තවත් පාතාලයක් පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා. මෝදර උදයා මහල් නිවසේ චිමිනියේ නැගී සිටියේදී අත්අඩංගුවට ගත්ත කියලා තමයි ලංකාදීප වාර්තා කරන්නේ. මෙවැනි අපරාධකරුවන් ජාවාරම්කරුවන් සොයා යමින් ඒ අයව අත්අඩංගුවට ගැනීම සහ නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා පොලිසිය උත්සුක වන ආකාරයක් අපට දකින්න පුළුවන්.
සුවිශේෂ ඡායාරූපයක් තියෙනවා ලංකාදීප පුවත්පතේ. මේක ෆ්‍රී ෂූට් එකක ඡායාරූපයක්. සාමාන්‍යයෙන් ෆ්‍රී ෂූට් කියලා කියන්නේ දැන් නුහුරුණු පුරුදු නමක් නෙමේ. බොහෝ මංගල උත්සවවල කලින් මේවා කෙරෙනවා දකින්නට පුළුවන්කම තිබෙන ප්‍රවණතාවයක් රැල්ලක් විදිහට වර්ධනය වෙලා තිනවා. ඒ ගැන විවිධ කාරණා තියෙනවා. ඒ නිසාම බෑවුම් වලින් වැටිලා මිය ගිය අවස්ථා, ඇලි වලින් වැටිලා මිය ගිය අවස්ථා මෙවැනි ඒවත් ඒ තුල තිබෙනවා. කෙසේ හෝ මේ හක්මන ගුරු යුවලක් පාසලේදී ෆ්‍රී ෂූට් එකක් කිරීම ගැන වාර්තා කරන්න වෙලා තියෙන අපිට අපි උත්සාහ කරමු මේ ඔබට පෙන්වන්න මේ පුවත සහිත වාර්තාව. ඒක දකින්න ඕනේ ඡායාරූපයක්. ඔබ මේ දකින්නේ මේ ෆුට්බෝල් ක්‍රීඩාවේ යෙදෙන ක්‍රීඩකයෙක් ක්‍රීඩිකාවක්ම නෙවෙයි. මේ විදුහලක ගුරුවරු දෙදෙනෙක්. මේ ගුරුවරු දෙදෙනා තමන්ගේ මාතර හක්මන ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක ගුරුවරයෙකු හා සීමාවාසික ගුරුවරියක සිය විවාහ මංගල උත්සවයට පෙර ප්‍රී ෂූට් ගැනීමට එම පාසල යොදා ගැනීම සම්බන්ධයෙන් එහි ආදිශ්‍ය සංගමය හා දෙමාපිය සංගමය දැඩි විරෝධය පාලා තියෙනවා කියලයි සඳහන් වෙන්නේ. මේ ෆ්‍රී ෂූට් සඳහා දැන් තැනක් නොතැනක් නැතුව යොදා ගැනීමේ තත්ත්වයන් ගැන අපිට විටින් විට තොරතුරු වාර්තා වෙනවා. අපි අතරේ නිවාස අධිකාරියේ වැඩ පමා නැතිව කියලා පුවතකුත් ලංකාදීපේ දකිනවා. නාරහෙන්පිට කාර්යාලයට ජනාධිපතිවරයාත් හදිසියේම චාරිකාවක යෙදුණා. ඒදී ක්‍රියාකාරීත්වය පිළිබඳ දැඩි විමසීම් කරනවා සහ යම් යම් උපදෙස් ලබා දෙනවත් දෝෂ දර්ශනයට ලක්වනවත් අපිට දකින්නට ලැබුණා. අපිට ඔය වගේම මතකයි එතුමාගේ ඇතම් ආයතනවල ඒ ගිය උණුසුමේම කටයුතු හරි සක්‍රිය වෙලා තියෙනවා, හරි කාර්යක්ෂමයි කියලාත් තොරතුරු වාර්තා. හැබැයි ඊට පස්සේ ඒ ආයතනවල ඇතම් ගැන සොයා බලවම හැතැම් වෙලාවට පෙර පැවති තත්ත්වයන් තාමත් තියෙනවා කියලා තොරතුරු තියෙනවා. කෙසේ වෙතත් අපි ප්‍රාර්ථනා කරමු මේ ආයතනයවත් ඒ කියපු පරිද්දෙන් වැඩ කරගෙන යනවා නම් වඩාත් වටිනවා. ඒක රටටයි වටින්නේ, ජනතාවටයි වටින්නේ. ඉන්පස්සේ අපි අවධානය යොමු කරනවා දිනමින පුවත්පත වෙත. අද දිනමිනේ මොනවද තියෙන කාරණා කියලා බලමු. ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය කඩිනමින් ක්‍රියාවට නංවන්න ජනපතිගෙන් බලධාරීන්ට උපදෙස්. ජනාධිපතිවරයා විශේෂයෙන් මේ පිළිබඳව සාකච්ඡාවක් පැවැත්වුණා අදාළ අමාත්‍යවරු රාජ්‍ය අමාත්‍යවරුත් එක්ක සහ ඒ සම්බන්ධ නිලධාරීනුත් එක්ක. එහිදී ඔහු විශේෂයෙන් අවධානය යොමු කළ කාරණාව තමයි නව ලොවට ගැලපෙන ආකාරයේ නව අධ්‍යාපන ක්‍රමවේදයක් සැකසීම පිළිබඳව අවධානය දෙන්නට ඕනේ කියලා. ඒ නිසා තමයි ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් කඩිනමින් ක්‍රියාවට නැංවීම සඳහා අවධානය යොමු කරන්න. කියන්නේ මේක දශක ගණනාවක ඉඳලා කතා බහට ලක් වෙනවා. විශේෂයෙන්ම මේ රටේ අධ්‍යාපනය ආර්ථිකය මෙහෙයවීම සඳහා සහ සෞඛ්‍ය සඳහා සුවිශේෂව සෞඛ්‍ය සඳහා ප්‍රතිපත්තියක අවශ්‍යතාවය, අමාත්‍යවරු රජයන් වෙනස් වෙද්දී වෙනස් නොවන ප්‍රතිපත්තියක අවශ්‍යතාවය දැඩි ලෙස මතුවෙලායි තියෙන්නේ. දිනමින පුවත්පතේ සඳහන් වෙනවා රනිල්ට සහ දූෂණ විරෝධී කමිටු සමාජිකයන්ට යලි නොතීසි පෙනී නොසිටි හිටපු මැති ඇමතීන්ට රියවැඩී තිබේ පියවර. කලිනුත් අපි පුවත්පතකින් යමු පුටා ගැනීමක් කළා. නම් වශයෙන් මේ කීප දෙනා පිළිබඳව සඳහන් කරමින්. එවනම් අපි අද තවත් විරාමයකට ගමන් කරන්නට සූදානම් වෙනවා. මහ බැංකු උපුටා දක්වන පුවතකුත් ඒ අතරේ අපි උපුටා ගමු. කෝටි 15000ක කාරක ප්‍රාග්ධන ණය අනුමත කළා කියලා මහ බැංකුව ගෙන එන වාර්තාවකුත් අද අපට දකින්නට පුළුවන්කම තිබෙනවා. අපක්ෂපාතී පොලිස්පතිවරයෙකු සිටි නම් පොලිස් කොමිසමක් අවශ්‍ය නැහැ. වැඩ බලන පොලිස්පති ජනපති කොමිසමට කියයි කියලත් තවදුරටත් දිනමින පුවත්පතේත් අපට වාර්තාවක් අද දවසේ මුණ ගැහෙනවා. වෙලාවේ හැටියට නම් අද නියමිත පිළිසඳර සඳහායි වෙලාව. ඒ සඳහා රාජ්‍ය අමාත්‍යපියන් නිශාන්ත මහත්මයාගේ සහභාගීත්වයේ බලාපොරොත්තුවෙන් ඉන්න වෙලාවේ අපි ඒ අතරේ යම් පුවත් වාර්තා කිහිපයකට අවධානය දෙන්නට හිතුවා. විශේෂයෙන් පාර්ලිමේන්තුව තුළ සාකච්ඡා වන කරුණු කාරණා පිළිබඳව පත්‍ර කිහිපයකම මැද පිටු වාර්තා තුළ ඒ ගැන කතා බහ දකින්නට පුළුවන්. මව්බිමේ රට හදන තැන පිටුව පුරාම දකින්නට ලැබෙන ඊයේ පාර්ලිමේන්තුව තුළ සාකච්ඡා වූ කරුණු කාරණා. ඒ වගේම අරුණ පුවත්පතේ 8 වෙනි පිටුවේත් ලංකාදීප පුවත්පතේ 12 වෙනි පිටුවේත් මේ පාර්ලිමේන්තුව නමින් වෙනම ලිපියක් සම්පාදනය වෙනවා. මල නොතලා බදු ගන්නයි කියමනක් තිබුණත් ගිය රජයේ බදු ගත්තේ මල චප්ප කරලා. අජිත් නිවාඩ් කබ්‍රාල් රාජ්‍ය අමාත්‍යවරයා උපුටා දක්වමින් එලෙස එක වාර්තාවක් ගෙනෙනවා. වගේම පාර්ලි චම්පක රණවක මැතිතුමන් කළ ප්‍රකාශයක් සඳහන් වෙනවා මේ පුවත්පතේ මේ පිටුවේ මාළඹේ පිටකොටුව සැහැල්ලු දුම්රිය ව්‍යාපෘති නතර කිරීම බරපතල ප්‍රශ්නයක් විසඳුමට පිටුපෑමක් කියලා ඔහු අදහස් කරනවා. ඒ වගේම අපි දකිනවා මහරගම ප්‍රදේශයේ බස් නැවතුමක් ඉදිකිරීම සඳහා පොදු ක්‍රීඩාංගණය අසල භූමියේ බොහෝ කටයුතු සූදානම් වෙලා කටයුතු කෙරෙමින් තිබුණා. ඒවායේ අලුත් තත්ත්වය මොකක්ද කියන එක පිළිබඳවත් ප්‍රදේශීය ජනතාව අහනවා. මේ මාළඹේ පිටකොටුව සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ඒ ආශ්‍රිතව තවත් සිද්ධ වෙන තවත් ව්‍යාපෘතියක් විශේෂයෙන් මාකුඹුර
ප්‍රදේශයේ බහුකාර්ය මධ්‍යස්ථානයේ ආශ්‍රිතව මේට සම්බන්ධතාවයක් මේටම සම්බන්ධ තවත් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වෙනවා ඒ කැලණිවැලි දුම්රිය මාර්ගය පිළිබඳව මේ ආදී වශයෙන් ගත්තම මේ යුගයේ යම් යම් කාරණාවලට මුලපිරීම් සිදු වුණා. නමුත් දැන් ඒ වායේ තත්ත්වය මොකක්ද කියන එක ජනතාවත් විමසෙමින් ඉන්නවා. මුදල් කොමිසම පළාත් සභාවලට මුදල් දීමේදී මන්දගාමී වුණා. ශාන් විජේලාල් ද සිල්වා විරුවන් සමරන්නේ විග්නේෂ්වරන් කරන ඉල්ලීම දැඩි වෙලා දකිනවා. ප්‍රදීප් පුදුගොඩ විරුවන් සමරන්න අයිතිය තිබුණත් ත්‍රස්තවාදීන් සිහි කරන්න අයිතියක් නැහැ. ලලිත් එල්ලාවල පළාත් සභා දිගටම ගෙන යනවා නම් ආදායම උපදවන වැඩපිළිවෙලක් ඕනේ. අශෝක් අබේසිංහ කවුරු මොනවා කියවත් 19 ජනතා පරමාධිපත්‍ය තහවුරු වුණා. නලින් බණ්ඩාර විග්නේෂ්වරන් කියන දේවල් ගණන් ගන්න එපා. ඒවා කියන්නේ ජෝලියට කුලසිංහම් තිලීපන් උපුටා දක්වමින් මෙලෙස අද ලංකාදීපේ වාර්තාවක් ගෙනෙනවා වගේම අපේ ප්‍රවෘත්ති විකාශයේත් අඩංගු වුණා පාර්ලිමේන්තුව පිළිබඳ සැකසුණු වාර්තාවක්. අපි සූදානම් දැන් ඒ වෙත අවධානය දෙන්න මීටත් වඩා කාරණා එතන තියෙන්නට පුළුවන්. ආරක සභා අහෝසි කිරීම තුළ එහෙමත් නැත්නම් අත්හිටුවීම තුළ මේ උත්සාහ දරන්නේ මේ ඉදිරිපත් කරපු 20 වෙනි සංශෝධනය පිළිබඳව විභාගයක් කිරීම වැළැක්වීම. මේ ප්‍රශ්නය අපි කතා කරා. කතා කළා මයන්ත දිසානායක ගරු මන්ත්‍රීතුමාට බාර දුන්නා ස්ටඩි කරලා වාර්තාවක් ඊළඟ රැස්වීමට ඉදිරිපත් කරන්න කියලා මේ සම්බන්ධයෙන්. එතුමා දැන් ඒ කටයුත්ත කරගෙන යනවා. එහෙම වාර්තාවක් හෝ ස්ටඩි කරලා ඉදිරිපත් කිරීමක් කරන තෙක් මේක අත්හිටුවන්න. එකතුමා මේ යෝජනාව හරියට කියවලා නෑ කියවලා නෑ ආගන්න කියවන්න අත්හිටුවිය යුතුයි. ආංශික අධීක්ෂණ කාරක සභාවලට සමාජික මන්ත්‍රීවරුන් පත් කරන තෙක් පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 52 හා 111 දක්වා අත්හිටුවිය යුතුය. එහෙම නැතුව වෙන ඔබතුමාලාත් කරලා තියෙන්නේ මේකමයි. ඔබතුමාලාගේ ආණ්ඩු කාලේ ඉතින් తాවකාලිකව අත්හිටවනවා. ඉතින් පත් කරන තෙක් කියනක තේරෙන්නේ නැත්නම් මම බොහොම කනගාටු විරුද්ධ පක්ෂ නායකතුමා. මේ පත් කරන්න පුළුවන් පස්සේ ඕන්නම්. මම මේ යෝජනාවත් හොඳට කියෙව්වා. එතුමා ඔබතුමාගේ තීන්දුව හොර රහසේ කියවන එකත් මම හොඳට බලාගෙන හිටියා. ගරු කතානායකතුමනි මේ දරන උත්සාහය වෙන මොකක්වත් නෙමෙයි. මේ 20 වෙනි සංශෝධනය ඕවර්සයිට් කමිටියකට යන්නේක වැළැක්වීමයි. මේක ප්‍රජාතන්ත්‍රවාදයේ කෙලෙසීමක්. ඒකට අපි එකග නැහැ. මෙතුමාම කිව්වා ඒ පක්ෂ නායකතුමා. කළ යුත්තේ අහෝසි කිරීම නෙමෙයි අත්හිටවීම. ඒක කරලා තියෙන්නේ. මේ හොර පාරෙන් මේ 20 ගෙනනේ හදන්නේ. එහෙමනම් අපි ආංශික කාරක සභා අත්හිටුවන්න ඕන එම වාර්තාව වෙනතේ. හැබැයි ඔබතුමා අත්හිටුවන්න යෝජනාව ගෙන සභානායකතුමා සමාජිකයන් පත් කරනති. එතකොට ඒ වාර්තාවෙන් ආවත් මේ දිගටම පවත්වාගෙන යා යුතුයි කියා. හැබැයි සමාජිකයන් පත් කරන්නේ නැත්නම් ඒ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මේ ගැටේ හොඳටම ගරු අගමැතිතුමා දන්නවා. අනුකාර මන්තුමා ඒ ඔබතුමාගේ තීන්දුව සභාවේ ගන්නද? සභාවේ එකඟතාවයේ ඉල්ලා සිටිනවා. සභාව එකඟද? එකඟයි. සම්මතයි. විශේෂයෙන්ම ජාත්‍යන්තර දර්ශක තනන ඒ මූල්‍ය ආයතන අපිව දැන් පහළට දාලා තියෙනවා B ඍණ තත්වයට. එහෙම නැත්නම් B මයිනස් තත්වයට අපිව පහළට දාලා තියෙනවා. තව එකක් අපි පහළට වැටුනොත් අපට ඒ ජාත්‍යන්තර වෙළඳපොළ වලින් මුදල් ලබා ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපේ ජාත්‍යන්තර ප්‍රතිරූපය එතෙන්ට විතරක් නෙවෙයි මේ පාර්ලිමේන්තුවේ අපේ හැසිරීම මත, ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම වලට ආණ්ඩුවේ තියෙන ගරු කිරීම මත මේ කියන සෑම කාරණයක් මතම මේ අන්තර්ජාතික මූල්‍ය වෙළඳපොළවල් වල තියෙන ඒ ජාත්‍යන්තර ප්‍රතිරූපයට බලපාන. ඒ නිසා ඒ ජාත්‍යන්තර ප්‍රතිරූපය නැවත නංවා නොගත්තොත් අපට තිබෙන ප්‍රධානම මේ ප්‍රශ්නය විසඳා ගැනීමට නොහැකිව අපි තාමත්ම බරපතල මූල්‍ය අර්බුදයකට විදේශ මූල්‍ය අර්බුදයකට ගමන් කිරීමට සිද්ධ වෙනවා. අතිකරු ජනාධිපතිතුමා බොහෝ විට කියන එක දෙයක් තමයි think out of the box. අලුත් විදියට හිතලා මේ කාර්යයන් අපි කරන්නට අවශ්‍ය. මුදල් කළමනාකරණය කරද්දිත් අපේ රටේ ආර්ථිකය කළමනා කරද්දිත් අපි අලුත් විදියට හිතලා තියෙනවා. සාම්ප්‍රදායික ආකාරයටම හිතන අපේ සමහරක් මන්ත්‍රීවරුන්ට මේව හරියට තේරෙන්නේ නැති වෙයි. ඒ නිසා තමයි සමහර විට ඒවා ගැන හරි අවබෝධයක් නැතුව ප්‍රශ්න කරන්නේ. හර්ෂ සිල්වා මැතිතුමා අහුවා කෝ සල්ලි කියලා මේව කරන්නේ. මම හිතන්නේ කෝ සල්ලි කියන ප්‍රශ්නය ඒ අයගෙම අහගන්න තිබුණ අවුරුදු 5ක් තිස්සේ. ඒ අය කෝ සල්ලි කියන එක බැලුවා නම් කෝ සල්ලි කියන එක මම උදාහරණ ටිකක් දෙන්නම්. 2014 දී අපේ රටේ පොලිය හැටියට අපි ගෙවුවේ බිලියන 400යි. 2019 වෙනකොට ඒක බිලියන 900ට වැඩි වෙලා තියෙනවා. ඔන්න බිලියන 500ක් නැතුව ගිහලා තියෙනවා. පොලිය විතරක් ගෙවලා. කෝ සල්ලි ඔන්න පොලිය ගෙවලා තියෙනවා. රුපියලේ අගය 130 ඉඳලා 185 දක්වා අඩු වුණා. ආදායමක් නැත්තම් ආදායම් බදු නැහැ. අලවියක් නැත්තම් වැට් නැහැ. අන්න ඒක තමයි සත්‍ය. බදු ගනිද්දී බඹරා මල නොතලා ගන්නට ඕනේ කියලා. ඉතින් එහෙම කරන්නේ නැතිකොට වෙන්නේ මල තලලා මල චප්ප කරලා බදුත් නැහැ මලත් නැහැ කාටවත් මුකුත් නැහැ. අපි වෘත්තීය වේදිකව හැටියට අපි හැමදේම දේශපාලනය කරගන්න ඕනේ නැහැ කරු ඇමතුමා. නෑ දේශපාලනේ මම සම්පූර්ණයෙන්ම කතා කරුවේ මේ ආර්ථික විද්‍යාව පිළිබඳව. ඔබතුමා හොඳට දන්නවා. ඒක තමයි මම කිව්වේ. මේ වාගේ සල්ලි ගෙනාව
ආවොත් රුපියල අපිට පුළුවන් අධි ප්‍රමාණ කරගන්න. හරියට. ඒක තමයි මං කියන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ එතන නෙමෙයි ගරු ඇමතුමා. ප්‍රශ්නේ තියෙන්නේ ඔය ප්‍රමාණය දෙන්නේ තෝරාගත්ත ව්‍යාපාරිකයන්ට පමණයි. කියලා අවප්‍රමාණ වුණොත් අර ලාභය සමවෙන ඒ පාඩුව දරා ගන්න කවුද? ඩොලර් ණයට ගත්තා නම් ගෙවන්නේ අවුරුදු දෙකකින් පස්සේ නම් එතකොට ගෙවන්නේ මොන රේට් එකෙන්ද? රේට් එක තමයි අවුරුදු දෙකකට පස්සේ තිබෙන රේට් එක. එහෙමනම් ඒ රේට් එක ගැන ඔබ දන්නේ නැහැ එහෙනම්. ඒක අධි ප්‍රමාණය වෙලා නම් ගෙවන්න තිබිච්ච රුපියල් ප්‍රමාණය අඩු වෙනවා. අව ප්‍රමාණය වෙලා තිබුණා නම් ගෙවන්න තියෙන මුදල වැඩි වෙනවා. ඉතින් එහෙනම් ඒ ලොස් එක කොහොමද වෙනව? පොඩ්ඩක් ඉදවාඩලා ඉන්න පොඩ්ඩක් අහගන්න. මම කියන එක. ඉතින් පොඩ්ඩක් ඉන්න මම මේ පැහැදිලි කරලා ඔබතුමාට මේ ගුරුවරයෙක් උගන්වද්දී අහගෙන ඉන්න ඕනේ පොඩ්ඩක්. ඉතින් පොඩ්ඩක් කලබල වෙන්නත් අහගෙන ඉන්න. ඔබතුමා උගන්වද්දී මම අහගෙන ඉන්නවා. මම උගන්වද්දී ඔබතුමා අහගෙන ඉන්නවා. හොඳයි ඒ අපි දැක්කේ පාර්ලිමේන්තුවේ සිදු සුවිශේෂ වාද විවාද කිහිපයක් ඊයේ දවසේදී අවසාන වශයෙන් රටේ ආර්ථිකයට අදාළ වෙන කාරණාවක් පිළිබඳව කබ්‍රාල් ඇමතුමන් සහ හර්ෂද සිල්වා මන්ත්‍රීතුමන් අතර සංවාදය තමයි අපට දකින්නට ලැබුණේ. ඒ අතරේ අද වාර්තා කරන්නට පුළුවන් රට හදන තැන පිටුවේ මව්බිම පුවත්පතේ මේ පාර්ලිමේන්තු වාර්තාකරණය තුළ තියෙනවා අපේ ප්‍රදේශයේ යුද්ධයෙන් මියගිය විරුවන් සැමරීමට අපට අයිතියක් තිබෙනවා. සී.වී. විග්නේශ්වරන් මේ ගැනත් අර පාර්ලිමේන්තු තුළ සාකච්ඡා වුණා කියලා සඳහන් වෙලා තිබුණ පත්වල. ඒ නිසා අපි අවධානය දෙන්නේ අපේ ප්‍රදේශයේ යුද්ධයෙන් මියගිය විරුවන් සැමරීමට අපට අයිතියක් තිබෙනවා කියලා එතුමා කියනකොට අභිනවයෙන් පාර්ලිමේන්තුවට පත්වෙච්ච තවත් මන්ත්‍රීවරයෙක් වන ප්‍රදීප් පුදුගොඩ කියනවා මේ රටේ විරුවන් සැමරීමට හැක්කේ රණවිරුවන්ට පමණයි කියලා ඔහු අදහස් දක්වා තිබෙනවා. විරුවන් විදිහට නම් කිරීමේ හැකියාව තිබෙන්නේ නිල වශයෙන්ම රටේ ත්‍රස්තවාදයේ මුලින් උපුටා දැමීමට කටයුතු කළ රණවිරුවන්ට පමණයි කියන එක බහුතරයක් ජනතාව මං හිතන්නේ පිළිගන්නා වූ කාරණාව. අනෙක් පිරිස ත්‍රස්තවාදීන් විදිහට තමයි හඳුන්වන්නට වෙන්නේ. එතකොට ත්‍රස්තවාදීන් විරුවන් බවට පත් වෙන්නේ කොහොමද කියන එක තමයි නැවත අහන්නට වෙන්නේ. කෙසේ වෙතත් ඔය අතරේ අද පුවත්පතේ ෆ්‍රයිඩේ බුලට් කවි පෙළත් අද නිර්මාණය වෙලා තියෙන්නේම මේ මෙතුමන්ලාට සම්බන්ධව වන නිසා ප්‍රියන්ත කොඩිපිලිගේ කවි පෙළත් අපි මේ අවස්ථාවටම සම්බන්ධ කරගමු. ගියමුත් නොයෙක් උගතුන් පාර්ලිමේන්තු වෙත දුක හිතෙනවා දුටු විට හැසිරීමේ කැත. වහගත් සුදෝ සුදරෙද්දෙන් දුගදවත මේ වගේ උත්තරීතර අය ලොවෙත් නැත කියලා තමයි ප්‍රියන්ත කොඩිපිලි කියන්නේ. මේ විශේෂයෙන්ම අදාළ කරගන්න පුළුවන්කම තිබෙනවා පහුගිය අවුරුදු කිහිපයකට පෙර පාර්ලිමේන්තුවේ ඇති වූ තත්ත්වයක් එක්ක වඩාත් හොඳින් ගලපා ගන්න පුළුවන්කම තිබෙන නිසා වර්තමානයේ පාර්ලිමේන්තුව තුළ හෝ අනාගතයේ පාර්ලිමේන්තුව තුළ එවැනි තත්ත්වයක් උද්ගත නොවන්නට අවශ්‍ය වැඩපිළිවෙල යෙදිය යුතුයි කියන එක තමයි බහුතරයක් දෙනාගේ අදහස බවට පත් වෙලා තියෙන්නේ. අපි පාර්ලිමේන්තුවෙන් පිටතට එමු. එහිදී තිබෙන තවත් සුවිශේෂ අතුල්පිටු වාර්තා කිහිපයක් තිබෙනවා. විසෙන් ආණ්ඩුව සිදු කරන සංශෝධන පාර්ලිමේන්තු විවාදයට පෙර නොසගවා ජනතාවට ඉදිරිපත් කළ යුතුයි. ජාතික සංවිධාන එකමුතුවේ සභික වෛද්‍ය වසන්ත බණ්ඩාර එතුමන් වගේම විද්වතුන් ගණනාවක් මේ සඳහා සහභාගී වුණා. ඒ අවස්ථාවේ ගුණදා සමරසේකරයන් ඇතුළු විද්වතුන් ඔවුන්ගේ ඡායාරූප සහිතව අද මේ පුවත් වාර්තාව ගෙනවිත් තිබෙනවා. මේ පිරිසම මේ රාජ්‍ය පිහිටුවා ගැනීම සඳහා ජනාධිපතිවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා පත් කර ගැනීම සඳහා සටනේ පෙරමුණගෙන සිටි කණ්ඩායම් අතරේ අපට දකින්නට ලැබුණා. හැබැයි ඔවුන් යම් ආකාරයක අඩලුහුඩුකමක් දකිනවා නම් ඒ පෙන්වා දෙන්නට පසුබට වන්නේත් නෑ. ඒ සඳහා රාජ්‍ය අවධානය ජනාධිපතිවරයාගේ අවධානය යොමු කරන්නට තමන් නිරන්තරයෙන් බැඳී ඉන්නවා කියන පදනමේ පිහිටා කටයුතු කරන බව කියමින් තමයි මේ ආකාරයෙන් මේ පාර්ලිමේන්තු විවාද කිරීමට කලින් 20 පිළිබඳ 20 වෙනි සංශෝධනය ගැන මහ ජනතාව මීට වඩා හොඳින් දැනුවත් කර යුතුයි කියන අදහස වුන් ඉදිරිපත් කොට තිබෙන්නේ. ඒ අතර අරුණ පුවත්පතේ 5 වෙනි පිටුවේ අපට දකින්නට පුළුවන්කම තිබෙනවා පොල් තෙල් පල් කරන ෆාම් තෙල් මාෆියාව රටම ලෙඩ කිරීමට පෙර කියලා අවධානය යොමු කළ යුතු අවධානය දිනා ගන්නා පුවත් වාර්තාවක් අද අපට දකින්න පුළුවන්කම තිබෙනවා. මේ ලිපියට ප්‍රවිෂ්ඨය ලබා ගන්නේම ජනාධිපති මාමේ අපට පොල් තෙල් කියා ෆාම් තෙල් කවන්න ඉඩ දෙන්න එපා. අපට ලොකු නාම පිළිකා හැදෙයි. මේ වෛද්‍යවරයෙකුගේ පාසල් වයසේ දියණියක විසින් ජනපතිතුමන් වෙත යවන ලද ලිපියක සඳහන්ව තිබූ වැකි දෙකක කියලා තමයි අදාළ ලිපිය සම්පාදනය කරන්නට පටන් අරගෙන තිබෙන්නේ. දැන් මේ පොල් තෙල් භාවිත කරන මුවාවෙන් ෆාම් තෙල් ඇතුළු තව විවිධ තෙල් වර්ග ආහාර පිසීම සඳහා විශේෂයෙන් ඇතැම් හෝටල් වල භාවිත කරනවා කියලා යම්කිසි චෝදනාවක් අපට තිබෙනවා අහන්නට දකින්නට ලැබිලා තියෙනවා. අපි බලමු මේ වාර්තාවත් ඔබට මීට වඩා සමීපව ඉදිරිපත් කරන්න පුළුවන් වේද කියලා මේ ඉදිරිපත් කරන අතරවාරේ කෙසේ වෙතත් මේ ෆාම් තෙල් මාෆියාව රටින් බැහැර කිරීම සඳහා ඒ නවතා දැමීම සඳහා මම හිතන්නේ ජනාධිපතිතුමාගේම අවධානය යොමු කිරීමට සිඟිති දියණිය ගන්නා උත්සාහය රටටම කරන්නට යන යහපතක් විදිහට අපට
අපිට සලකන්න පුළුවන්කම තිබෙනවා. දැනටත් මේ රටේ ඉන්නවා බොහෝ රෝගී වෙච්ච ජනතාවක් විශේෂයෙන් තෙල් පරිභෝජනය නිසාම ය වැඩිවීම නිසාම කොලෙස්ටරෝල් රෝගවලට දරුණු ලෙස ගොදුරු වෙලා ඉන්න හෘද රෝගවලට දරුණු ලෙස ගොදුරු වෙලා ඉන්න ඒ නිසා මිය යන ජනතාවක් මේ රටේ ඉන්නවා. ඒ හින්දාම වඩාත්ම මේ ගැන අවධානය යොමු කිරීම අතිශය වැදගත් කාරණාවක් වෙනවා. අපි හිතනවා මේ පළවීමත් එක්ක මේ ලිපි යොමු වීමත් එක්ක ජනාධිපතිවරයාගේ අවධානය මේ උතුම් හැම කාරණාවකටම ජනාධිපතිවරයාගේ අවධානය යොමු කරනකම් ඉදීම සහ යොමු යුතුයි කියලා විශ්වාස කිරීමත් මා හිතන්නේ යොමු වීම ඒ තරම් හොඳ තත්ත්වයක් කියලා අපිට සලකන්නට බෑ. ඒ සඳහා අදාළ නිලධාරීන් බලධාරීන් ආයතන අමාත්‍යවරු මේ සියල්ල තිබෙන්නේ ඒ වෙනුවෙන්. ඉතින් ඒ නිසා මේ පිළිබඳ නියාමනයක් සොයා බැලීමක් සිදු විය යුතුම තත්ත්වයක් ලෙස අපත් දකින නිසා තමයි මේ ගැන මෙලෙස පුවත් වාර්තාවක් ගෙනෙන්නට මේ උපුටා ගන්නට හිතුවේ. ඔය අතරේ අරුණ පුවත්පතේ අපි ඇතුල් පිටුව වෙත ගමන් කරද්දී තුන්වෙනි ඇතුල් පිටුව වෙත ගමන් කරද්දී තව නූලෙන් පාසල් සිසුන් 12ක් යකඩ යකාට මිලී රියදුරුගේ ගණදෙවි නුවණ සිසුන්ගේ දිවි බේරයි. බොහෝ වෙලාවට අපිට වාර්තා කරන්නට වෙන්නේ රියදුරුවරුන්ගේ නොහික්මුණු රියදුරුවරුන්ගේ ක්‍රියා නිසා ජීවිත අවදානමට ලක්වන අවස්ථා පිළිබඳව. නමුත් විනයවත් රියදුරන් සහ තීක්ෂණ බුද්ධියෙන් සහිතව කටයුතු කරන රියදුරන් නිසා මේ විදිහට ගණදෙවි නුවණ පිහිටපු රියදුරන් නිසා ජීවිත බේරුණු අවස්ථා පිළිබඳ තොරතුරු තියෙනවා නම් මේවා වාර්තා කිරීමත් අපේ යුතුයකමක් වගකීමක් වෙනවා. කටුනායක අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයකදී පාසල් සිසුන් රැගත් වෑන් රථයක් දුම්රියේ ගැටුණද වෑන් රථයේ රියදුරුගේ දක්ෂතාව නිසා සිදුවීමට ගිය මහා විනාශයක් වළක්වා ගන්නට පුළුවන්කම ලැබුණා කියලා අද අරුණ වාර්තා කරනවා. දැන් මේ වාර්තාව පටන් ගන්නෙම අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග. මේවා එකක් දෙකක් නෙමේ තැන් තැන්වල මේ රටේ බොහෝ සෙයින් පිහිටා තිබෙන බව අදටත් කියන්නට වීම තමයි කනගාටුදායක තත්ත්වය. මොනතරම් නම් අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගවල අනතුරු සිදු වෙලා තිබෙනවාද? ඔබට මේ පුවත් වාර්තාව අපි පෙන්වන්නට පුළුවන් මෙන්න මේ ආකාරයෙන් ඔබට ඒ දරුවන්ගේ ඡායාරූපයක් එක්කම අද මේ පුවත් වාර්තාව පළකොට තිබෙන ආකාරය දැන් ඔබට දැකින්නට පුළුවන්. ඉතින් මහ ඛේදවාචකයක් බේරා ගන්නට සමත් වෙලා තියෙන්නේ රියදුරුවරයා. ඔහුගේ දක්ෂතාවයට සහ ඔහුට පැසසුම් හිමි වෙන්නට උනේ මේ දෙමාපියන්ගේ රටේම ජනතාවගේ මෙවැනි අය තමයි මේ රටට අවශ්‍ය වෙන්නේ ඔළුව පාවිච්චි කරලා වාහන එලවන. ඒ වගේම තමයි අර අදාළ අයගේ අවධානය අනාරක්ෂිත ගේට්ටු වෙත යොමු වේවා කියලාත් අපි ප්‍රාර්ථනා කරනවා. තවත් වාර්තා කීපයක් උපුටා ගන්නට බලාපොරොත්තු වෙනවා. ඒවත් විවිධ කාරණා කීපයක් තිබෙනවා උපුටා ගන්නට. ඉන්න එකක් තමයි දිනමෙන පුවත්පතේ පළවෙන මේ ඡායාරූප වාර්තාව අලුත් 16 නෝට්ටුවක් එලි දක්ිනට නියමිතයි. රුපියල් 10 නව මුදල් නෝට්ටුව මහ බැංකුව අධිපති මහාචාර්ය W.D. ලක්ෂ්මන් මහතා විසින් විජේරාම නිල නිවසේදී අගමැති මහින්ද රාජපක්ෂ මහතාට ඊයේ පෙර නැමූ අයුරු ඔබට දැන් දකින්නට පුළුවන්කම තිබෙනවා. ඇතුල් පිටු වාර්තාවලත් මේ ගැන යම් සඳහන් කිරීම අපට දකින්නට ලැබුණා. ඔය අතරේ අපි අවධානය දෙනවා ඇතුල් පිටු වාර්තා කීපයක් වෙතත් ඒන එකක් තමයි මේ පුවත් වාර්තාව අරුණ පුවත්පතින් උපුටා ගන්න ගමට අරුණ කියන පිටුවේ සඳහන් වෙනවා දකුණු පළාතේ 31ක් බොන්නේ අපිරිසිදු වතුර. ඒක ඊටම බරපතල තත්ත්වයක්. ඒ වගේම තමයි තවත් වාර්තාවල අපිට දකින්නට ලැබුණා පොළොන්නරුව නියං අවදානමකට මුහුණ පාස් සිටින බවකුත් සඳහන් වෙලා දකුණු පළාතේ 31ක් බොන්නේ අපිරිසිදු වතුර. මෙන්න ඒ ආශ්‍රිත වාර්තාව අද සම්පාදනය වෙලා තියෙන ආකාරය ඔබට දැන් දකින්නට පුළුවන්කම තිබෙනවා. මේක මේ වඩාත්ම අවධානය යොමු වෙලා තිබුණේ පහුගිය කාලය මුළුල්ලේම විශේෂයෙන් උතුරු මැද ප්‍රදේශවල එහෙම පානීය ජලය පිළිබඳව ඒ ජලයේ බැරළු හා අඩංගු වීම ආදී කාරණා මත වකුගඩු රෝගී තත්ත්වයන්ට බොහෝ දෙනා මුහුණ පාලා තියෙනවා මේ ආදී කාරණා. නමුත් දකුණ වඩාත් කතා බහට ලක්ුණේ නැහැ. නමුත් දැන් කතා කරන්න වෙන තත්ත්වයකට ඇවිත් තියෙනවා අපිරිසුදු ජලය බොන්න ජනතාවගේ මූලිකම අවශ්‍යතාවයක් කන්න බොන්න ටික අඳින පළඳින ටික ඉන්න නිවාස මේ කාරණා. ඒ අතරේ පිරිසුදු වතුර ටිකක් වතුරෙන් තමයි මේ ලෝකේ වැඩි ප්‍රමාණයක් වැහිලා ගිල තියෙන හැබැයි බොන්න පුළුවන් ප්‍රමාණය තියෙන්නේ ඉන් සුළු ප්‍රමාණයක්. ඒනොත් අපේ රටේ ජනතාවට පිරිසුදු පානීය ජලය ලබා දීම පිළිබඳව තවමත් කිසිදු රජයකට සම්පූර්ණ වශයෙන් පිරිමසාලන්නට නොහැකි වීම තමයි පුදුම සාගත කාරණාව. මේ දශක ගණනාවක දේශපාලනය තුල කාටවත් ඒ සම්පූර්ණ කරන්න තවමත් ලැබිලා නැහැ. දැන් හෝ මේ පිළිබඳව අවධානය යොමු වෙනවා නම් ඉතාමත්ම වටීවි. අපි ඒ එකම අවධානය දෙනවා තව කරුණක් වෙත අරුණ පුවත්පතේ ඇතුල් පිටු වාර්තාවකින් මියගිය කඳුකර කොටියාගේ හිසේ මොලේ සුෂුම්නාවේ උණ්ඩ පහක් මේ
බ්‍රවුන්ලෝ වතුයාය කියන ප්‍රදේශයේදී පහුගියදා ඝාතනයට ලක් වූ මස්කෙලි ප්‍රදේශයේදී ඝාතනයට ලක් වූ කඳුකර කොටියා පිළිබඳ වාර්තාවක් අපි සඳහන් කරන්නට ඕනේ මේ ගැන ඉදිරිපත් කරන අතරවාරයේදී පහුගිය කාලේ අපිට දකින්නට ලැබුණා එක රැල්ලක් විදියටම මේ කඳුකර කොටි ඝාතනය වීමේ සිදුවීම් පිළිබඳව අවස්ථාවන් පුවත් වාර්තා විදිහට දකින්නට ලැබුණා. නමුත් එහි අඩුවීමක් යම් ආකාරයකින් පෙන්눔 කරනවත් දකින්නට ලැබුණා. නැවත වතාවක් මේ මාතෘකාවට බඳුන් වෙලා තිබෙනවා මේ කොටි ඝාතනය පිළිබඳව කඳුකර කොටි ඝාතනය පිළිබඳව ඉතාම සීමිත පිරිසක් තමයි මේ සත්තු මේ රටේ ජීවත් වෙන්නේ. ඔවුන්ගේ ජීවිතත් රැකගෙන ඔවුන්ගෙන් ජනතාවට සිදුවන හිරිහැරත් නවතා ගන්නට අවශ්‍ය වැඩපිළිවෙලක අවශ්‍යතාවය තමයි දැඩිව පෙනෙන්නේ. ඒ අතරේ ලංකාදීප පුවත්පතේ දැක්වෙනවා බොහොම අනුවේදනීය තවත් පුවත් වාර්තාවක්. පසුගියදා කඩා වැටුණු බූවැලිකඩ ගොඩනැගිල්ලට යට වුණු දරු පවුල මේ ආමත් එක්ක ඒ දරු පවුලේ රැකවලා විදිහට කටයුතු කරපු සුනක මිතුරා පිළිබඳව ගොඩනැගිල්ල කඩා වැටි මියගිය පවුලේ සුනකයා නොකා නොබී සංකාවෙන් හාම්පුතා එනතුරු මග බලාගෙන ඉන්න හැටි අද ලංකාදීප පුවත්පත මෙලෙස වාර්තා කළ තියෙනවා. අතීතයටම දිව යන අපේ මිතුරු සබඳතාවය පවුල්වේ ජනතාවගේ මිනිසාගේ රැකවලා විදිහට ඉන්න මේ සුනක සුරතලා පිළිබඳ තව අනුවේදනීය කතාවක් තමයි මෙලෙස දකින්නට ලැබෙන්නේ. ප්‍රදේශයේ ජනතාවගේ අවධානය මේ සතා වෙතත් යොමු වෙලා තියෙන ඔහු විතරයි ඉතිරි උනේ ඒ පවුලෙන්. ඊළඟට අපි අරුණ පුවත්පතේ දකිනවා අද ජාත්‍යන්තර වාර්තාවක් ජනාධිපතිවරණයෙන් පරාජය වුණොත් සාමකාමී බල හුවමාරුවකට මම සූදානම් නෑ. ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකානු වර්තමාන ජනාධිපතිවරයා කරන බලගතු ඒ වගේම අපි අවධානය යොමු කළ යුතු ආකාරයේ ප්‍රකාශයක් තමයි මේ තියෙන්නේ. ලෝකෙම බලවතා විදියටයි ඔවුන් සලකන්නේ ඇමරිකාව තමන්ම හඳුන්වාගන්නේ. ඒ වගේම ලෝකයේ පොලිස් කාර්යය විදියටත් හඳුන්වනවා. බලගතුම රාජනායකයා විදියට හඳුන්වනවා. ඉතින් එතුමාගේ බලය පිළිබඳව පහුගිය කාලේ දැඩි ආందోලනාත්මක කාරණාත් අපට අහන්න දකින්න ලැබුණා. විශේෂයෙන් කොරෝනා මාර්ධනය හමුයෝගේ අසමත් භාවය පිළිබඳව දැඩි විවේචන තිබෙනවා. ඒ අතරේ අපි දිවයින පස්වෙනි පිටුවට අවධානය දෙද්දී තියෙනවා ජනපතිවරණයේදී ඉතාලි පාර්ලිමේන්තුව 3න් 1කින් අඩු කරයි. මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද සහ දීමනාද කප්පාදු වේ. කොවිඩ් වසංගතය හමුවේ දැඩි ලෙස පීඩාවට පත් වූ තවත් රටක් මියගිය තවත් රටක් තමයි ඉතාලිය කියලා කියන්නේ. ඔවුන්ගේ දේශපාලනය තුළ සිදුවන සුවිශේෂ පෙරලියක් පිළිබඳව එලෙස වාර්තා පළ වෙද්දී චීන ජනපතිට විහිළුකාරයායයි පැවසූ කෝටිපතියාට වසර 18ක සිරදොඩුවක් නියමවීම පිළිබඳ පුවතකුත් අද මේ ඇතුල්පිටු වාර්තාව තුළ අන්තර්ගත වෙලා තියෙනවා. වාර්තා දෙකක් එලෙස අපට අද මුණ ගැසෙනවා මේ ඇතුල්පිටු වාර්තා තුළ. ඒ සමගම පහුගියදා මියගිය ඉන්දිය සුපිරි නළු සුශාන්ත් සිං දිවිනසා ගැනීම ගැන නිලි දීපිකා පදුකෝන්ගෙන් ප්‍රශ්න කිරීමක් පිළිබඳ වාර්තාවකුත් අද අපට මේ ඇතුල්පිටු වාර්තාව තුළම දකින්නට ලැබෙනවා. මෙන්න ඒ පිළිබඳ වාර්තාව පළ වී ඇති ආකාරය අද පුවත්පත්වල. අපි මේ සමගම අවධානය දෙන තවත් සුවිශේෂ වාර්තාවක් තමයි ඊයේ සමාජ මාධ්‍ය තුලේම බොහෝ දෙනාගේ අවධානය දිනාගත් කාරණාවක් බවට පත් වුණා. ක්‍රිකට් ක්‍රීඩාවට උනන්දු බොහෝ දෙනා දන්න නාමයක් තමයි ඩීන් ජෝන්ස් කියලා කියන්නේ. ඔහු හදිසියෙම ඉන්දියාවදී මිය යාම පිළිබඳව තොරතුරු වාර්තා වෙලා තියෙනවා මාධ්‍ය වෙත. ඒ කියන්නේ අද පුවත් වාර්තාවල පළ වෙන්නේ මෙන්න මේ ආකාරයෙන් මේ මව්බිම පුවත්පතේ පළ වී ඇති ආකාරයයි මම ඔබට පෙන්වන්නේ. ඩීන් ජෝන්ස් කියලා කියන්නේ හොඳ ජාත්‍යන්තර ක්‍රිකට් විස්තර විචාරකයෙක් වගේම දත්ත විශ්ලේෂකවරයෙක් විදිහට සැලකෙනවා. යුගයක් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය සඳහා කටයුතු කළ ක්‍රීඩකයෙක් විදිහට ඔහුව ඉතිහාසයට එක් වෙලා තිබෙනවා. ඩීන් ජෝන්ස් පිළිබඳව සැකසූ පුවත් වාර්තාවකුත් තිබෙනවා. ඒ වෙත අපි දැන් අවධානය යොමු කරමු. ඔස්ට්‍රේලියානු හිටපු ක්‍රිකට් ක්‍රීඩක ඩීන් ජෝන්ස් හෘදයාබාධයක් හේතුවෙන් ඉන්දියාවේදී මිය ගොස් තිබෙනවා. මෙවර ඉන්දියානු ප්‍රීමියර් ලීග් තරඟාවලියේ නිල විකාශන කණ්ඩායමේ කොටස්කරුවෙකු වුණ ඩීන් ජෝන්ස් හෝටලේ නවතන්ගෙන සිටි අවස්ථාවේදී හෝටල් කාමරයේදීම හෘදයාබාධයක් ඇති වී ඇති අතර හිටපු ක්‍රිකට් ක්‍රීඩකෙකු වූ බ්‍රෙට්ලි විසින් ඔහුගේ ජීවිතය බේරා ගැනීමට මහත වෙහෙසක් දැරුවත් එයද ව්‍යර්ථ වී තිබෙනවා. මේ යන විට ඩීන් ජෝන්ස් වයස අවුරුදු 59 වන වියෙහි පසු වුණා. ඒ සමගින් අපි සමුගන්නවා අදට තිබෙන බොහෝ කරුණු කාරණා ඔබට ඉදිරිපත් කරන්නට අපට හැකියාව ලැබුණා. යලිත් සතියන්තේ හෙට උදෑසනම මුණ ගැසෙන බලාපොරොත්තුවෙන් ගෙවෙන පැය කිහිපය බොහොම සුබදායි දේවල්ම ඔබට විඳින්නට ලැබේවා. සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.